අයිබෝවන් සුබ උදෑසනක් සුවපත් උදෑසනක් ප්‍රාර්ථනා කරනවා අදත් ඉරිදා දවසේ ඔබට. අපි ක්‍රමයෙන් දැන් අපේ සුපුරුදු ජීවන රටාවට ගමන් කරමින් ඉන්නවා හැබැයි නව සාමාන්‍යයක් යටතේ. සුපුරුදු කාර්යයන්වල නිරත වෙද්දී සාමාන්‍යයෙන් වෙනදට වඩා අපි අනුගමනය කළ යුතු පිළිවෙත් මොනවද කියලා අපිව ක්‍රමයෙන් දැනුවත් කරලා දැන් අපිට ඒ පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙනවා. ඒ පිළිබඳව බොහෝ දෙනෙක් අවධානයෙන් ඉන්න බවත් පේන්න තියෙනවා. එනිසා ලෝකෙ පුරා ව්‍යාප්ත වන රෝගයක් අපේ රට ඇතුළෙත් ඒ අවදානමම තියෙද්දි ඒ අම්මට්ටමකට පාලනය කරගනිමින් කටයුතු කරන්න හැකියාව ලැබිලා තියෙනවා. දැන් කොවිඩ් පිළිබඳව අපේ දැනුම වෙනදට වැඩිය වෙනස් එය වැඩි වෙලා තිබෙනවා. ඒත් එක්කම රෝගයට ප්‍රතිකාර පිළිබඳව බලාපොරොත්තු තියාගෙන හිටියනම් අපේ රට ඇතුළෙත් එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. තමන්ටත් එම එන්නත ලබාගෙන තමන්ගේ ආරක්ෂිත බව තමන්ගේ සුරක්ෂිත බව තමන් තහවුරු කරගන්නේ කවදද කියන බලාපොරොත්තුවක රටේ ජනතාවත් ඉන්න බව අපිට දැනෙනවා. හැබැයි නමුත් වෙනත් කාර්යයන් වලට අවධානය යොමු වෙද්දී කොවිඩ් පිළිබඳවත් අපි දැඩි අවධානයෙන් විමසිල්ලෙන් සිටිය යුතු බව අපි ඔබට මතක් කරමින් ඒ පිළිබඳව අද උදෑසන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් අපි බොහොම කැමැත්තෙන් ආරාධනා කළ අද දවසේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාට අසේල ගුණවර්ධන වෛද්‍යතුමාට එතුමා බොහොම කැමැත්තෙන් අපි වැඩසටහනට පිළිගන්නවා. අයිබෝන් අධ්‍යක්ෂ ජනරාල්තුමා. ඒත් එක්කම වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ වෛද්‍යතුමාටත් අපි බොහොම කැමැත්තෙන් වැඩසටහනට ආරාධනා කළා. අයිබෝන් වෛද්‍යතුමා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා අර මේ අපි වෙනදට වඩා යහුසුලුව ජනතාව තමන්ගේ එදිනෙදා රාජකාරිවල නිරත වෙනවා පේනවා. හැබැයි නව සාමාන්‍ය යටතේ වැඩ කරන්න ඕන කියලා ඔබතුමාලා නිරන්තරයෙන් දැනුවත් කරනවා. වෙන කාරණාවලටත් අවධානය ගිහිල්ලා තියෙන වෙලාවේ මේ වෙලාවේ අපේ රට ඇතුලේ කොවිඩ් තත්වය කොයි ආකාරයෙන්ද කියලා ඒ පිළිබඳව වඩා වැදගත් බලධාරියා විදිහට අපි ඒ පිළිබඳව දැනුවත් කරමු අද උදෑසනම. ඔව් මම හිතන්නේ ඔබතුමා කිව්වා වගේම ඇත්තටම පහුගිය දෙසැම්බර් මාසයේ ඉඳලා අපි බැලුවොත් අපිට පහුගිය දෙසැම්බර් මාසයේ අන්තිම වෙනකොට සාමාන්‍යයෙන් දිනකට රෝගීන් 400ක් 500 අතර ප්‍රමාණයක් තමයි වාර්තා වෙවි තිබුණේ. ඊට පස්සේ අපි දැක්කා ජනවාරි මාසයේ මුල් සති දෙක පැන්නට පස්සේ මෙම රෝගීන් ප්‍රමාණය එන්න වැඩි වෙනවා. 500 600 700 800 පහුගිය සතියකට දෙකකට විතර කලින් 900 දක්වාම මෙම රෝගීන්ගේ සංඛ්‍යාව ඇත්තටම ඉහළ ගියා. දැන් ආපහු සැරයක් මේක දැන් අඩුවීමක් පේනවා අපිට. නමුත් තාම ඉතාමත්ම කල් වැඩි ඒ පිළිබඳව නිගමනයන්ට එන්න. නමුත් අපි දැකපු දෙයක් තමයි අපි සියලු දෙනාම දන්නවා දෙසැම්බර් මාසයේ අන්තිමට අපිට මේ නත්තල් උත්සවයත් එක්ක අලුත් අවුරුද්ද ලැබුවා. ඒ වගේම ජනවාරි මාසයේ තයි පොංගල් උත්සවය තිබ්බා. එතකොට මේ කාල සීමාවේ අපි දැක්ක මිනිස්සු ජනතාව එහාට මෙහාට යනවා රටේ හැමතැනම. අපි ඇත්තටම කිව්වා පුළුවන් තරම් තමන්ගේ ගෙවල් වල ඉඳලා මේක සමරන්න කියලා අලුත් අවුරුද්දත් නත්තල් උත්සවයත් තයි පොංගල් උත්සවය. නමුත් අපි දන්නවා අපි කොච්චර කිව්වත් යම් කිසි ප්‍රමාණයක් ඉන්නවා ඒවා සමලට තකන්න. ඉතින් ඒ නිසා ගොඩක් රට ඇතුළත මූවමන්ට් ගොඩක් තිබුණා. ගමන් ගියා. ඒ වගේම අපි දැක්ක උත්සව සංഭാෂණ මේ හැම දෙයක්ම වැඩි වුණා ඒ කාල සීමාවේ. ඇත්තටම ඒකෙන් ඇතිවෙච්ච ප්‍රතිඵලයක් තමයි අපි පෞගිය සති දෙක තුනේ අපි දැක්කේ. අපිට ඒකේ ඒතරින් ඇතිවෙච්ච ඇත්තටම අපි කියන වෙඩින්ස් තමයි හොඳම උදාහරණය. ඒ වගේ ආව පොකුරු ඊළඟට අපි දැක්කා කර්මාන්ත ශාලා ආශ්‍රිතව එහෙම ආවා. රටේ අනිත් තැන් වලත් කේසස් වැඩි වෙන්න පටන් ගත්තා. ඒකේ එකතුවක් තමයි අපි දැක්කේ. ඉතින් ඒ නිසා දැන් යම්කිසි ප්‍රමාණයකට ඒකේ අඩුවීමක් පේනවා. නමුත් අපිට මේ තත්ත්වෙන් මේක තියාගන්න ඕන නම් මම හිතන්නේ අපි සියලු දෙනාම මහ ජනතාවත් අපි ඒ සියලු දෙනාම අපි කලින් දැන් ඔබ කිව්වා වගේ නව ජීවන රටාවකට අපි හැඩගැහෙන්න ඕනේ. එතකොට අපිට අපි කියන්නේ ඊටාත්ම සුළු කරුණු කාරණා 4-5ක් පමණයි. මුව ආවරණයක් පළඳින්න, අවම වශයෙන් මීටරයක දුර තියාගන්න. ඊළඟට අපි එළියට පහළට යනවා නම් නැත්නම් ගිහිල්ලා එනවා නම් අත් දෙක සබන් දාලා සෝදලා නැත්නම් සැනිටයිසර් දියරකින් පිරිසිදු කරගන්න.
අනවශ්‍ය ගමන් බිමන් වළකින්න. අනවශ්‍ය ගමන් බිමන් වලින් වළකින්න. අපි දන්නවා සමාජලාවට දීර්ඝ නිවාඩුවක් හම්බුනාම අපි ට්‍රිප්ස් යනවා. ඒ විදිහේ දේවල් කරනවා. නමුත් මං හිතනවා අපි සමස්තයක් වශයෙන් රටක් වශයෙන් හිතලා මේ අවස්ථාවේදී ඒවන් ඒ කියන්නේ විනෝදචාරිකා ඒ වගේම ඊළඟට මගුල් ගෙදරකට උනත් අත්‍යවශ්‍ය නොවේ නම් යෑමෙන් වළකින්න. මොකද මේ ස්ථාන වලින් තමයි අපි පහුගිය කාලෙම දැක්කේ අලුතෙන් පොකුරු ඇති වෙනවා. ඉතින් මොකද අපි සියලු දෙනාම දන්නවා දැන් හුඟක් වෙලාවට මගුල් ගෙදරට ගියාම මාස්ක් එක පැළඳගෙන හිටියත් අපි කන්නේ යනකොට මාස්ක් එක ගලවනවා. ඊට පස්සේ මාස්ක් එක ගලවන සමාජලාවට සින්දු කියන වෙලාවල් තියෙනවා. ප්‍රිය සංഭാෂණ තියෙනවා. ඉතින් එතකොට මේක පැතිරෙන්න තියෙන සම්භාවිතාව හුඟක් වැඩි. අපිට පහුගිය කාලෙම ඇත්තටම සමාජලට මගුල් ගෙවල් වලින් ගිය ප්‍රමාණයෙන් භාගයකටත් වැඩි නිරෝධායන කරන්න සිදු වෙච්ච අවස්ථා තියෙනවා. ඉතින් මේක අපි කියන්නේ මේ මගුල් ගෙවල් වලට යන කට්ටියට අධෛර්යමත් කරන්න නෙවෙයි අත්‍යවශ්‍ය කට්ටිය විතරක් ගිහිල්ලා පවුලිනුත් යනවා නම් එක්කෙනෙක් විතරක් යන්න. ඊළඟට ගමන් බිම පුළුවන් තරම් සීමා කරන්න. මේක අඩුම ගානේ අපි යම් කිසි පාලනයකට නතු කරගෙන ඒ වගේම අද මේ කතා කරන ප්‍රත්‍යක්ෂ කරන වැඩ පිළිවෙල යම් කිසි ප්‍රමාණයකට අපි කරාට පස්සේ අපිට පුළුවන් මහජනතාවට කියන්න ඕන දැන් අපිට මෙන්න මේ විදිහේ දේවල් අපිට කරන්න ඉඩ දෙන්න පුළුවන් කියලා. එතකන් අපිට කරන්න අපි කියන්නේ මෙන්න මේ ක්‍රමවේදයන් අනුගමනය කරන්න කියලා. මොකද මේක අපි සියලු දෙනාම දන්නවා මේක සෞඛ්‍ය දෙපාර්තමේන්තුවටවත් නැත්නම් ත්‍රිවිධ හමුදාවට පොලිසියටවත් විතරක් මේක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේකට අපිට රටේ සියලුම මහජනතාවගේ උදව් අත්‍යවශ්‍යයි. තමන් මේ අපි කියන ක්‍රමවේදයන් හික්මීමකින් යුතුව කරොත් මම හිතනවා අපිට මේකෙන් ඇත්තටම හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ තාමත් කෙටි කාලෙකදී අපිට මේ කේස් ලෝඩ් එක අඩු කරලා මොකද අපි දැන් ප්‍රතිශක්තිකරණය එන නිසා. ඉතින් ඒ නිසා මම හිතනවා මහජනතාව අපි මේ කියන දේට ඇත්තටම නැවත වරක් කන් දෙයි. මොකද පහුගිය දවස් ටික දුන්නේ දැන් මේ ප්‍රමාණය රෝගීන් ප්‍රමාණය වැඩි වීගෙන එනකොට ප්‍රචාරය ගියා මේ අපි ආපහු රට ලොක්ඩවුන් කරනවා අය, අපි ආපහු මේ සංචරණ සීමා පාලනවා අය, අපි ආපහු මේ මගුල් ගෙවල් 50ට කරනවා, උත්සව සංഭാෂණ 50ට කරනවා. ඇත්තටම අපි රට ලොක්ඩවුන් කරන්න කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. අපි තාමත් එහෙම නැහැ. මොකද අපි මේ පාර අපි මේ දෙවෙනි වේව් එක අපි ඇත්තටම කළමනාකරේ රට අරගෙන තියාගෙන. අපි කවදාවත් ලොක්ඩවුන් කරේ නැහැ. අපි ලොක්ඩවුන් කරේ ඒ වැඩිපුර රෝගීන් වාර්තා වන ප්‍රදේශයේ පමණමයි. ඒකත් සාමාන්‍යයෙන් ග්‍රාම සේවා නිලධාරි වසමක් නැත්නම් ඒක ස්ට්‍රීට් එකක් ඒ වගේ තමයි අපි ඊටමත් මහජනතාවට අවම පීඩනයක් ඇති වෙන විදිහට තමයි අපි වැඩ කටයුතු කරේ. ඉතින් ඒ නිසා අපි තාම එහෙම තීරණ අරගෙන නැහැ. නමුත් දැන් මේකට මේ තීරණ ගැනෙන්නේ මහජනතාවගේ ප්‍රතිචාරයේ උඩ. ඒ නිසා එතුමන්ලා අපිට හොඳ ප්‍රතිචාරයක් දක්වනවා නම් අපිට මේ විදිහටම ඇත්තට මේ යන්න පුළුවන්. ඉතින් මොකද අපි දන්නවා දැන් මම ඊට කලින් දවසක මම මේ රූපවාහිනියෙම කිව්වා අපි තාම බස්නාහිර පළාතේ පාසල් විවෘත කරේ නැහැ. එතකොට අපි විශ්වවිද්‍යාල අපි විවෘත කරන්න තියෙනවා. ඉතින් එතකොට අපි සියලු දෙනාම අපි ඒ සඳහා කැප වී සිටියු. දැන් අපි ළමයි දැන් දරුවෝ අවුරුද්දක් විතර බස්නාහිර පළාතේ අවුරුද්දකට කිට්ටුව ගෙදර ඉන්නවා. අපි තාම දුන්නේ මේ කියන්නේ විවෘත කරන්න දුන්නේ ආපහු සාමාන්‍ය පෙළ විභාගයට යන දරුවන්ට විතරයි. නමුත් තව දරුවෝ විශාල කොටසක් ඉන්නවා. එතකොට ඒගොල්ලන්ගේ ටියුෂන් පන්තිත් අපි තාම දුන්නේ නැහැ බස්නාහිර පළාත. ඒ වගේම විශ්වවිද්‍යාල දරුවෝ විශාල සංඛ්‍යාවක් ඉන්නවා. මේගොල්ලන් පාස් අවුට් වෙලා ඩිග්‍රී අරගෙන එළියට යන්න ඕනේ. ඉතින් එතකොට මේව ඔක්කොම කරන්න නම් අපිට මේකේ හොඳ පාලනයක් තියෙන්න ඕනේ. මොකද අපිට ඔයගේ විශ්වවිද්‍යාල පාසල් කියන්නේ විශාල ශික්ෂණ සංඛ්‍යාවක් ඉන්න ස්ථාන. එතකොට මේ එක්කෙනෙකුට දෙන්නෙකුට තිබුණොත් මේකේ පැතිරෙන්න තියෙන ප්‍රවණතාවය ඉහළම වැඩි. අනිත් එක දැන් කොච්චර අපි කිව්වත් මාස්ක් එකක් දාගෙන ඒ විදිය සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුගමනය කරන්න
බැරි කමක් නැහැ. නමුත් අපි දන්න පොඩි දරුවෝ මාස් දාගෙන මේ ඉන්නවා කියන එක ප්‍රායෝගික නැහැ. සමහරවිට මේ සෙල්ලම් කරනකොට මේවා ගලවනවා. සෙල්ලමටත් ඒවා යූස් කරනවා. ඒ නිසා අපි මේවා කොහොම හරි මේ විශ්වවිද්‍යාල පාසල් පටන් ගන්න නම් අපේ මේ පාලනයක් අත්‍යවශ්‍යයි. ඉතින් ඒ නිසා ඒකට ඇත්තටම අපි මහ ජනතාවගෙන් අපිට සහයෝගය ලැබෙන්න ඕනේ. ඉතින් ඒ සහයෝගය තමයි අපි මේ ඉල්ලන්නේ. එතකොට ඇත්තටම සෞඛ්‍ය අංශ සහ අනිකුත් අපිට ආධාර අනුබල කරන අංශත් එක්ක අපිට මේක හොඳ පාලනයකට ගේන්න පුළුවන්. ඉතින් ඒ සඳහා අපිට මේ සියලු දෙනාගේම සහයෝගය ලැබෙනවා නම් මම හිතනවා අපිට නුදුරේම අපිට මේක හොඳ පාලනයක් ගන්න පුළුවන්. ඊළඟට මම ආයෙ කියන්න ඕනේ අපි දැන් ඉස්සරහට සිංහල හින්දු අලුත් අවුරුද්ද එනවා. එතකොට මේ පණිවිඩයම තමයි දෙන්න තියෙන්නේ. මොකද අපි දන්නවා නත්තල් උත්සවයට අලුත් අවුරුද්දට තයිපංගු වලට වැඩිය සිංහල හින්දු අලුත් අවුරුද්දට මුළු රටේම ඉන්න මිනිස්සු විශේෂයෙන් කොළඹ සහ මේ ආවට ඉන්න කට්ටිය ඔක්කොම ගම් වලින් ආපු අය. ඒගොල්ලන් ගම් රට බලා යනවා. ඉතින් එතකොට ආපහු මේක ගම් රට වලට යන්න තියෙන ප්‍රවණතාවය වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ පිළිබඳවත් ඉතාමත්ම අවබෝධයෙන් කටයුතු කරන්න කියලා මම ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනවා. ඔව් ඔබ එදිනෙදා සාමාන්‍ය රාජකාරියවල නිරත වෙලා ඉඳිද්දී වැඩ කරද්දී සෞඛ්‍ය අංශ සහ ඊට සම්බන්ධව කටයුතු කරන ආරක්ෂක අංශ කොවිඩ් මර්ධනය වෙනුවෙන් විශාල ක්‍රියාන්විතයක නිරත වෙලා ඉන්නවා. මම හිතන්නේ ගිය සතියේ මැද භාගයේ වෙනකොටම ආරක්ෂක අංශ වලින් අපිට අහන්න ලැබුණා ලබන සතියන්තයේ දීර්ඝ සතියන්තයක් නිසා නිවාඩුවක් නිසා ඒ සතියන්තයේ කල්පනාකාරීව ඉන්න කියලා. ඒ තරම් අවධානයෙන් ඔබව පරිස්සම් කරන්න, රට පරිස්සම් කරගන්න, කොවිඩ් පාලනය කරන්න ඕන් කටයුතු කරමින් ඉන්නවා. ඒ නිසා ඔබ ඒ වෙනුවෙන් කටයුතු කරන්න කියන ඉල්ලීම තමයි දිගින් දිගටම සිද්ධ කරන්නේ. ඒ අතර සමිතගෙනගේ විශේෂඥ වෛද්‍යතුමා දැන් මේ ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙල අධ්‍යක්ෂ ජනරාල්තුමා කිව්වා වගේ එන්නත් කරන වැඩපිළිවෙල ආරම්භ වෙලා තියෙනවා. ඒක මොන මට්ටමේද තියෙන්නේ? ඇතැම් අය ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා. සමහර ජන කණ්ඩායම් අතර දුර්මත ඇති වෙලා තිබෙනවා. මේවත් එක්ක අපි පොදුවේ කතා කරොත් එන්නත් කරන වැඩපිළිවෙල දැන් මොන අධීරයේද මොන මට්ටමේද තියෙන්නේ? මම හිතන්නේ දැන් මේක අපි දැන් මුලින්ම අපිට දැන් මේක මුළු රෝගයේම මේ වසංගත තත්ත්වෙම ඇවිල්ලා දැන් අවුරුද්දක් ඉක්මවලා තියෙන අවස්ථාවක්. මම හිතන්නේ මේ මානව ශිෂ්ටාචාරවල අපු ලොකු ජයග්‍රහණයක් තමයි මම හිතන්නේ මෙච්චර කෙටි කාලයක් තුළ මේකට එන්නතක් සොයා ගැනීමට ලැබීම. මොකද අපි දන්නවා මුලින්ම තිබි මේ ගෝලීය වසංගත තත්ත්වයක් වෛරසයක් හින්දා ඇති වෙන තත්ත්වයක් අපිට තිබිච්ච ලොකුම අභියෝගය තමයි මේක ඕනෑම කෙනෙකුට මොකද අලුත් වෛරසයක් ඇති වුණා හින්දා ඕනෑම කෙනෙකුට මේ වෛරසය ඇතුල් වුණොත් රෝගය ඇතිවීමේ සම්භාවිතාවක් තිබුණා. අනිත් එක තමයි මේක වෛරසයක් හින්දා ඇති වෙන නිසා අපි දන්නවා වෛරසයකට විරුද්ධව තාම ඖෂධයක් හොයාගෙන නැහැ. මේ එතකොට ඒකින්ද ප්‍රතිකාර නැහැ. ඇඟේ ප්‍රතිශක්තියම තමයි මේක සුව වෙනවා නම් සුව වෙන්න ඕනේ. ඉතින් එවැනි තත්ත්වයක් තුළ අපිට මුල් මම හිතන්නේ පහුගිය මාස එකමාරක් දෙකක් වෙනකන් ලෝකෙටම තිබිච්ච එකම මේ රෝගයෙන් මේ ගැලවීමේ එකම උපක්‍රම වෙලා තිබ්බේ හොඳ සෞඛ්‍ය පුරුදු පරිහරණය කිරීම පමණමයි. ඒක විතරක් පාවිච්චි කරලා තමයි අපි යම් ප්‍රමාණයකට සාධනීය මට්ටමකට මේක පාලනය කරගෙන තිබුණේ. ඉතින් එතකොට මම හිතන්නේ දෙසැම්බර් මාසේ අග වෙනකොට මේ එන්නත් කීපයක් මේ නිෂ්පාදනය වෙලා ඒවා භාවිතයට ගන්න පුළුවන් මට්ටමට මේ ගෝලීය වශයෙන් ආවා. ඉතින් ඒක මම හිතන්නේ සමස්ත ජයග්‍රහණයක් මේකට විරුද්ධව තියෙන මේ සටනේදී. ඉතින් එතකොට ඊට පස්සේ දැන් තිබිච්ච අභියෝගය තමයි මේකට මේ එල්ලත් වලට විශාල ඉල්ලුමක් තියෙනවා. ඒතකොට ඒකට සැපයුම ඉතාමත් සීමිතයි. ඉතින් එතකොට තාම එන්නත් නිෂ්පාදනය කිරීමත් තාම සීමිත මට්ටමක තියෙන්නේ. ඒතකොට එන්නත් භාවිතයටත් ඒක තියෙන්නේ එන්නත් නිෂ්පාදනය කරන රටවල් නැත්නම් ඒ ධනවත් රටවල් කීපයකට තමයි වැඩි වාසියක් තියෙන්නේ. ඉතින් එවැනි තත්ත්වයක් තුල ශ්‍රී ලංකාව මම තාම ලෝකයේ රටවල් 25ක් විතර තමයි මේ එන්නත දැනට හඳුන්වා දීලා තියෙන්නේ. ඉතින් එවැනි තත්ත්වයක් තුල ශ්‍රී ලංකාව වැනි එන්නත් නිෂ්පාදනය කරන්න හැකියාවක් නැති රටක් විදියට අපට මේක පළවෙනි දැන් මේ ජනවාරි මාසේ 27 වෙනිදා ඒ කියන්නේ එන්නත භාවිතයට මේ අවසර ලැබිලා මාසයක් වැනි කෙටි කාලයක් ඇතුළත අපේ රටේ භාවිතයට ගන්න පුළුවන් තත්යකට ඇතිවීම මයිතුමා මොහොතක් දෙන්න වෙලාව බලමු. Lactogro Comfort Pro සතුටින් සිටින්නයි සතුටින් වැඩෙන්නයි from Nestle. ඔව් විශේෂයි. අපේ රටේ මේ ජනතාවට ඒක මේ ලබා ගන්න
අවස්ථාවක් ලැබීම මම හිතන්නේ විශාල ජයග්‍රහණයක්. මම අපිට අලුත් බලාපොරොත්තුවක් තියන්නට පුළුවන්. ඒකත් එක්ක හැබැයි හැම එකක්ම වෙන්න ඕන බොහොම ක්‍රමානුකූලව තමයි වෙන්නට ඕනේ. ඒ අතර අපි අර හොඳ සංස්කාරක්ෂක පුරුදු කරන එක අපිට අතහරින්නට බෑ. එන්නත කියන එක තවත් එක් උපාය මාර්ගයක් විතරයි. මෙවැනි ගෝලීය වසංගත තත්ත්වයක් එක් උපාය මාර්ගයකින් විතරක් පාලනය කරන්නට බෑ. ඒකින්ද අර කියන සනීපාරක්ෂක පුරුදු පරිහරණය කිරීම තමයි ප්‍රමුඛම ලක්ෂණ. ඊට අමතර සහායක් මේක පාලනයට ලැබෙයි. මේ එන්නත් කරණයත් එක්ක. ඉතින් අපි දැන් ඒක රටක් විදිහට පටන් අරන් තියෙනවා. ඉතින් එතන තියෙන ලොකුම අභියෝගය තමයි එන්නත් ලබා ගැනීම. මොකද එහෙම දැන් අනිත් එන්නතක් වගේ ටෙන්ඩර් ප්‍රතිපාටියක් කරනු ගිහිල්ලා මේ මෙල්දපලෙන් සැපයුම් කරුවෙක් මාර්ගයෙන් ලබා ගැනීම හැකියාවක් කිසිම රටකට මේ වෙනකොට නැහැ. මේක රාජතාන්ත්‍රිකව එකඟතාවයන් අනුව ලබා ගැනීමක් විතරයි සිද්ධ වෙන්නේ. ඉතින් අපිට මම හිතන්නේ මුලින්ම ලක්ෂ 5ක් ලැබුණා ජනවාරි මාසේ. ඒක අපි සීමිත ප්‍රමාණය උපරිම ප්‍රයෝජනයක් එන විදිහට ඒක කළමනාකරණය කිරීම තමයි අපේ තිබෙන අභියෝගය. මොකද එතකොට එතනදී අපි ඒක මේ ප්‍රමුඛතාවය දුන්නා මේ සෞඛ්‍ය සේවයේ නිරත අයටයි. මොකද ඒකට එක හේතුවක් තියෙන්නේ. මොකද ඕනෑම දෙයක මේ අසංගත තත්ත්වයේදී සෞඛ්‍ය සේවාව අඩපණ වුණොත් ඒකේ මේ සේවා පවත්වාගෙන යාම ඉතා අභියෝගයට ලක් වෙන්න පුළුවන්. අද අපි ඒක අත්දකින්න හුඟක් බටහිර රටවල් වලට පහුගිය කාලේ උනේ ඒකයි. කියන්නේ මේක රෝගේ විශාල වශයෙන් සමාජගතලා පැතිරීම තුළ ඒක සෞඛ්‍ය සේවා වලට බලපෑම් වුණාම සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම අභියෝගයක් වුණා. ඒතකොට ඒ තුලින් මේ ක්‍රියාවලිය තවත් අඩපණ වෙලා රෝගේ පැතිරීම ඒක චක්‍රීය ක්‍රියාවලියක් වුණා. ඉතින් එතකොට අපි දැන් මුලින්ම සෞඛ්‍ය සේවාකයන් නිරත අයට ලබා දීම තුලින් අපිට සහතිකයක් ලැබෙන. හැබැයි ඒක තාම පළමු මාත්‍රාව විතරයි. මේකෙන් සම්පූර්ණ ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. ඒතකොට දෙවෙනි මාත්‍රාවකුත් මේකට ලැබෙන්නට ඕනේ. නමුත් යම් ආරක්ෂාවක් අපිට ඒකෙන් ලැබෙනවා. ඒ පළමු පියවර අපි තියලා තියෙනවා. මේ වෙනකොට ලංකාවේ රාජ්‍ය සේවයේ මේ රජයේ මේ සෞඛ්‍ය සේවාවට අයිති සෑම කෙනෙකුට මේ කියන්නේ කියුරේටිව් සෙක්ටර් ප්‍රතිකාරාංශයේත් නිවාරණාංශයේත් සෑම ප්‍රමුඛ කෙනෙකුටම එන්නත ලබා දීලා තියෙනවා. ඊට අමතරව ලියාපදිංචිලා තියෙන පෞද්ගලික රෝහල් වලත් ඒ කාර්ය මණ්ඩලයට ලබා දීලා තියෙනවා. ඒ තුලින් බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේදී මේ තත්ත්වයක සෞඛ්‍ය සේවාව අඩපණ වෙන්නේ නැතුව ඒකට තියෙන බලපෑම අවුමෙන් ඒ උනට සේවය පවත්වාගෙන යන්න පුළුවන්. ඒතකොට ඊට අමතරව මේකෙදී විශාල කාර්යභාරයක් කර අපි දන්නා නිවාරණය සම්බන්ධයෙන් මේ ආරක්ෂකාංශ. මොකද ඒගොල්ලෝ තමයි ක්වොරන්ටයින් ප්‍රොසෙස් එකේදී කන්ටැක්ට් මේ ආශ්‍රිතයන් සොයා ගැනීමේදී විශාල කාර්යභාරයක් ප්‍රමුඛ කළා. ඒතර ඔවුන්ගෙත් මේ තිබිච්ච ප්‍රමාණය අනුව ඔවුන්ගෙත් ඒ කාර්යයට ඍජුව සම්බන්ධ වෙච්ච කොටසකට එන්නත් ලබා දෙන්න පුළුවන් වුණා. ඉතින් මේ තුලින් බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේදී මේකේ මේ නිවාරණ ක්‍රියාවලියත් ප්‍රතිකාර ක්‍රියාවලියත් අඛණ්ඩව ශක්තිමත්ව අපිට පවත්වාගෙන යන්න පළමු පියවර අපි තියලා තියෙනවා. ඉතින් ඒ අනුව ඉදිරියේදී ඊට පස්සේ අපිට ඉතුරු එන්නත් වලින් ඊළඟට මේක මොකද දැන් තියෙන්නේ සැපයුම අඩු නම් ඒ තියෙන ප්‍රමාණය ඉතාමත් කාර්යක්ෂමව භාවිතා කරන එක තමයි අභියෝගයක් වෙන්න තියෙන්නේ. ඉතින් එතනදී අපේ මූලික අරමුණු දෙකක් තියෙනවා. එකක් තමයි මේක හින්දා වෙන මරණ අඩු කිරීම. හරි. ඒතර අපි දකිනවා අපේ ලංකාව ගත්තම මරණ වලින් 80ක් 70ක් 80ක්ම වෙන්නේ අවුරුදු 60ට වැඩි අය අතර. ඉතින් එතකොට අපි ඒ කණ්ඩායම ප්‍රමුඛ කණ්ඩායමක් හැටියට හඳුනගෙන තියෙනවා. ඉතින් ඒතර මේ හැම සාධකයක්මයි බලන්නට ඕනේ. ඒ වගේම තමයි අපිට මෙතන මේ ට්‍රාන්ස්මිෂන් එක කියන්නේ පැතිරීම යම් ප්‍රමාණයකට පාලනය කරන්න ඕනේ. නැත්නම් අපිට මොකද සීමිත ප්‍රමාණයක් මොකද අපිට 60ට වැඩි හැමෝටම එන්නත් කරන එක අතරන් එන්න පුළුවන් දැන්ට ලැබිලා නැහැ. ඉදිරියේදී ලැබෙන ප්‍රවිධියට ඒක කළමනාකරණය කරන්නට ඕනේ. ඉතින් එතනදී අපිට පැතිරීමක් වැඩි වෙච්ච තැනකදී ඒ වුණොත් ඒ වයසක මොකද බොහෝ විට අපි දන්නා සමාජයේ අපේ ගත්තම රෝගීන්ගේ ප්‍රතිශතයක් විදිහට අද වාර්තා වෙලා තියෙන 79000 ගත්තොත් ඒ 79000න් 10ක් විතර තමයි මේ අවුරුදු 60ට වැඩි අය ඉන්නේ. මොකද අපි එතකොට ඒතර කියන්නේ මේකේ පැතිරීමට වැඩිපුරම දායක වෙලා තියෙන්නේ අවුරුදු 20ත් 60ත් අතර ඒ කියන්නේ මේ රැකියාවල නිරත ඒ සක්‍රීය කොටස. ඉතින් ඒතර ඔවුන් අතර පැතිරීමත් යම් ප්‍රමාණයකට සීමා වුණොත් තමයි අපිට අර වයස්ගත අයට පැතිරීමත් පාලනය වෙන්නේ. ඒ වගේම තමයි වයස්ගත අයට දීම තුලින් මරණ ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. ඉතින් ওই දෙක අතර තියෙන සම්පත් ප්‍රමාණය කළමනාකරණය කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඊටත් අමතරව අපි දකිනවා රටේ මේක මේ පැතිරීමට වැඩිපුර දායක වෙන යම් ආයතන තියෙනවා. ඒ කියන්නේ ඒ වගේම තමයි මේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන්න මේ ඒවත් අපි අඛණ්ඩව පවත්වාගෙන යාම ගැනත් හිතන්නට ඕනේ. ඉතින් මොකද මේ හැම දෙයක්ම බලලා ඒ අපිට ඉතුරු වෙච්ච එන්නත් ප්‍රමාණය ඒ විදිහට කළමනාකරණය කරලා ඒ කියන්නේ ආර්ථික වශයෙන් වැදගත් වෙන ආයතන. ඒ කියන්නේ අපි දකිනවා ඒ තමයි ඒවයි දැන් මොකද ඒවුම නිතරම නිරාවරණය වෙනවා මේ දැන් වරාය එයාපෝට් එක මේ මොකද සමහරලාට දැන් අපිට මේ ඒ ගැනත් හිතන්නට ඕනේ. දැන් ලෝකේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන අලුත් ප්‍රභේද
ඇතිවීම. ඒතර අලුත් ප්‍රභේදයක් ලංකාවට එනවා නම් එන්න පුළුවන් තැන් තමයි හාබර් එක, එයාපෝට් එක, තව පෙට්‍රෝලියම් වැනි විශේෂ ආයතන තියෙන ඒවා අයට ඒතර ඒ ආයතන වල අයත් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම වගේම අර වගේ අලුත් ප්‍රභේදයක් එන්නට තියෙන අවදානම අඩු කර ගැනීම ගැන අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් එහෙම කරලා අපි ඒ වගේ තෝරාගත්තු ආයතන කීපයක් අපි තෝරාගත්තා ඒ තියෙන එන්නත් ප්‍රමාණය දෙන්න. ඊට අමතරව ප්‍රජාවෙත් තියෙන ටික කළමනාකරණය කරගන්න අපි දන්න බස්නාහිර පළාතෙන් තමයි අපේ මේ සමස්ත කේස් ලෝඩ් එකෙන් 63%ක් දැන්ට වාර්තා වෙලා තියෙන්නේ. ඒතර අනිත් එක තමයි අපි දකින හොඳ දේ තමයි බස්නාහිර පළාතෙන් තමයි හුඟක් පැතිවලට මේක සංක්‍රමණය මේ ලෙඩේ පැතිරීම තියෙන්නේ. ඒතර අපි දකින දේ තමයි බස්නාහිර පළාත හොඳින් කළමනාකරණය කරන අවස්ථාවක රටේ අනිත් ප්‍රදේශවල තියෙන බලපෑම අවම කරගන්න වැඩි ඉඩකඩකුත් තියෙනවා. ඒකත් බලලා බස්නාහිර පළාතෙන් ආයතන මරණවලුත් වැඩිම ප්‍රතිශතයක් වාර්තා වෙන්නේ බස්නාහිර පළාතේ. ඒතර බස්නාහිර පළාතෙත් අපිට තියෙන ඉන්නත් ප්‍රමාණය ඉතාමත් සීමිත හින්දා මේ අවස්ථාවේදී තෝරාගත්තු ග්‍රාම කියන්නේ අධි අවදානම් ග්‍රාම නිලධාරි කොට්ටාශ අධි අවදානම් කියන එක තෝරාගත්තේ ඇත්තටම පසුගිය මාස කිහිපය තුල වැඩිපුරම රෝගීන් වාර්තා වෙච්ච ඒ කියන්නේ පාලනයේ අසීරු ඒක අපි දන්නේ එක ඒ ස්ථානවල තියෙන යම් භූගෝලීය තත්ත්වයන් සමාජ තත්ත්වයන් ඒ තත්ත්වයන් එක්ක යම් පැත්තම් වල පැතිරීම ඉතාමත් පහසු කරන සාධක තියෙනවා. ඉතින් එවැනි සාධක තියලා ඒ සාධක ඔක්කොම බලලා මේ ග්‍රාම නිලධාරි කොට්ටාශ කොළඹ දිස්ත්‍රික්කයේ ගම්පහ දිස්ත්‍රික්කයේ මේ කොළඹ මේ මියුනිසිපැලිටි මේ ඒරියා එකේ තෝරාගෙන ඒ ප්‍රදේශවල 30ට වැඩි කට්ටියට මේ සම්පූර්ණයෙන්ම එන්නත් කරන්නේ මේ දිනවල කරගෙන යනවා. ඉතින් එතකොට දැන් ඉදිරියේදී අපිට ලැබෙන්න අපි බලාපොරොත්තු තියන් ඉන්න අපිට මේ එන්නත් ප්‍රමාණයක් ලැබෙයි කියලා ඒ ලැබෙන ප්‍රමාණය අනුව ඒ විශේෂයෙන්ම අපි ඉදිරියේදී 60ට වැඩි කණ්ඩායම් වලට විශේෂ අවධානයක් වැඩිපුර අවධානයක් ඉදිරියේදී ලැබෙන එන්නත් ප්‍රමාණවලදී 60ට වැඩි කණ්ඩායම් වලට වැඩි අවධානයක් යොමු කරලා ලැබෙන ප්‍රමාණය උපරිම විදිහකට කළමනාකරණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව්. කියන්නේ ලැබුණු එන්නත් ලක්ෂ 5ක ප්‍රමාණය විවිධ ක්ෂේත්‍රවල කළමනාකරණය කරලා එන්නත් කිරීමේ කටයුතු සිදු කරන්නේ වෛද්‍යතුමත් සඳහන් කළා වගේ කියන්නේ වයස අවුරුදු 60ට වැඩි කාණ්ඩයේ අවදානම් වුණාට ඔවුන් තුල රෝගය පැතිරීමේ ප්‍රවණතාවය අඩුයි. ඒ හින්දා වැඩිපුර රෝගය පැතිරෙන කණ්ඩායම කෙරෙහිත් වැඩි අවධානයක් යොමු කරන්න ඕන කියන අදහස එතුමා ප්‍රකාශ කළේ. නමුත් හැමෝම බලාපොරොත්තු වෙන්න ඕන බහුතරයක් බලාපොරොත්තු වෙන්න ඉන්නවා තමන්ට මේ එන්නත ලබා ගන්න පුළුවන් කොයි මොහොතේද කියන කාරණේ. දැන් ඒකත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා අභියෝගයක්නේ මේ වෙලාවේ ඉල්ලුම සැපයුම අතර තියෙන ලොකුම පරතරය අරගත්තොත් මම හිතන්නේ කොවිඩ් එන්නත සඳහා වෙන්න ඕනේ ලෝකෙ වැඩිම ඉල්ලුමක් තියෙන්නේ. අපි දැක්කා කොවැක්ස් වැඩපිළිවෙල වෙන්න පුළුවන් ලෝකෙ ධනවත් රටවල් වෙන්න පුළුවන් මිලියන් සංඛ්‍යාත එන්නත් ප්‍රමාණයක් ඇනෝම් කරලා තිබුණා. ඒ ආයතන අවසාන නිෂ්පාදනය වෙළඳපොළට මුදා හරින්නක් කලින්. ඉතින් අපිට තව එන්නත් ලැබෙන්නේ කවදද කියලාත් අපේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ සඳහා ක්‍රියාමාර්ග ගන්න ඔබතුමාලා. ඒ සම්බන්ධයෙන් ඉදිරි වැඩපිළිවෙල කොයි ආකාරයෙන්ද අධ්‍යක්ෂ ජනරාල්තුමා? ඔව් ඇත්තටම මම හිතන්නේ මේ පිළිබඳව ජනාධිපති කාර්ය සාධක බලකායක් තියෙනවා ලලිත් තිරුතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්. එතකොට ඒකෙදී අපි ගන්න තීන්දුව తీරන ඒ වගේම කොවිඩ් මර්ධන බලකාය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් වෙන ඒ අනුව තමයි අපි මේ තීන්දුව తీරන ගන්න. එතකොට දැනට තියෙන තත්ත්වය තමයි දැන් අපිට මේ ලක්ෂ 5 ඉස්සල්ලාම ලැබුණේ ඇත්තටම ඉන්දියානු රජයෙන් පරිත්‍යාගයක් විදියට. ඒක තමයි අතිගරු ජනාධිපතිතුමා රාජ්‍යයත් එක්ක කතා කරලා ඒක ලබාගත්ත දෙයක්. එතකොට දැන් අපි අතන මේකෙන් දැන් මං හිතන්නේ ડોક્ટર සමිත කිව්වා වගේ දැන් අපි ඒකෙන් ලක්ෂ 3කට අධික ප්‍රමාණයක් දැන් මේ වෙනකොට එන්නත් අපි භාවිතා කරලා තියෙනවා. එතකොට දැන් ඉදිරියේදී අපි දැනට පාවිච්චි කරන්නේ ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් කියන එන්නත ඉන්දියාවේ සීරම් ඉන්ස්ටිටියුට් එක හදලා. එතකොට අපි ඒකට සීරම් ඉන්ස්ටිටියුට් එකෙන් අපේ ඖෂධ සංස්ථාව මේ SPC එක ස්ටේට් ෆාර්මසිටිකල් කෝපරේෂන් එක හරහා අපි ඇනුව බාර දීලා තියෙනවා තව මිලියන 1.5කට. අපි අතරම දැනට ඊට වැඩි ප්‍රමාණයකට අපිට බාර දෙන්න අපිට උවමනාව තියෙනවා. නමුත් ඔබතුමා කිව්වා වගේ ඉල්ලුම සහ සැපයුම අතර තියෙන ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපි විතරක් නෙවෙයි ලෝකේ හැම රටක්ම ඉල්ලනවා මේ සීරම් ඉන්ස්ටිටියුට් එකෙන්. එතකොට අපිට මෑතකදීම තව ලක්ෂ 5ක් සීරම් ඉන්ස්ටිටියුට් එකෙන් ලැබෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ මේ මාසේ සමයට ඉවර වෙන්න කලින්.
ඊට පස්සේ තව ලක්ෂ 5ක් මාර්තු මාසේ මැද හරියේ තව ලක්ෂ 5ක් මාර්තු අග හෝ අප්‍රේල් මුල ලැබෙන්න බලාපොරොත්තුව තියෙනවා. සමහරවිට මේවා මීට කලින් එන්නත් පුළුවන්. මේ දැනට තියෙන කාලබකවන්ව තමයි මම කිව්වේ. මොකද මේකට ඇතරම මේ ඊටාමත්ම සංකීර්ණ වූ සමිතිය වගේ මේ සඳහා නීතිමය අවසර ලොකු කොන්ට්‍රැක්ට් ඇග්‍රීමන්ට් මේවා අසං කළා. ඒ සඳහා ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. නමුත් මේවා ඔක්කොම ඇත්තටම මේගොල්ලන් දිවාරයන් නොබලා වැඩ කළා මේ ටික මේ කරලා තියෙන්නේ. එතකොට මේ සඳහා ජාතික ඖෂධ නියාම අධිකාරිය අපිට ඉමර්ජන්සි යූස් ලයිසන් එක දීලා තියෙනවා. එතකොට ඒ අනුව තමයි දැන් මේ බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට මීට අමතරව ඔබ සඳහන් කරා වගේ COVAX ෆැසිලිටි එක යටතේ, ඒ කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ COVAX ෆැසිලිටි එක යටතේ පළවෙනි ප්‍රමාණය අපි බලාපොරොත්තු වෙනවා මේ මාසේ පෙබරවාරි මාසේ 28න් පසුව ලැබෙයි කියලා. එතන මම හිතන්නේ එන්නත් ලොකු ප්‍රමාණයක් නෑ. සාමාන්‍යයෙන් ලක්ෂ 3කට වැඩි පොඩ්ඩක් අඩුවෙන් ප්‍රමාණයක් තමයි ලැබෙන්නේ. එතකොට ඒකත් මම හිතනවා මේ කොවිෂීල්ඩ් ඒ කියන්නේ ඇස්ට්‍රාසෙනිකා ඉන්නත තමයි ලැබෙනවා ඇත්තේ. ඊට අමතරව SPC එක සහ NMR එක ඒ කියන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනිකුත් එන්නත් ලබා ගැනීම සඳහාත් මේ වන විට කටයුතු කරමින් සිටිනවා. එතකොට අපි ඔබ දන්නවා මහජන චීන නිෂ්පාදනය කරනවා සයිනෝෆාම් කියලා එන්නතක්. ඒ වගේම රෂ්‍යාවේ ස්පුට්නික් කියලා එන්නතක් භාවිත කරනවා. දැන් ඒ වගේත් අවශ්‍ය ලිපි ලේකට ගෙන්නගෙන ජාතික නියාමන ඖෂධ අධිකාරිය ඒවා සියලු දේ මේ දවස්වල අධ්‍යයනය කරමින් ඉන්නේ. මොකද අපිට අපේ රටට එන්නතක් ගේනවා නම් අපි ඒක ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ඒ තියෙන සම්පූර්ණ නියාමන පිළිවෙත් ඉවර කරලා ඕන් අපිට මේක පාවිච්චි කරන්න ලංකාව ඇතුළත පාවිච්චි කරන්න ඒගොල්ලන් අපිට ඉමර්ජන්සි යූස් ලයිසන් ඒ කියන්නේ අත්‍යවශ්‍ය මේ හදිසි අවස්ථාවකදී පාවිච්චි කරන්න ඒ අවසරය ලබා දිය යුතුයි. එතකොට ඒක ඇත්තටම ජාතික නියාමන ඖෂධ අධිකාරිය ඉතාමත්ම කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් ආයතනයක්. ඒකට කවුරුත් අපි බලපෑම් කරන්න එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඒගොල්ලන් ඉතාමත්ම මං හිතන්නේ සෑහෙන වපසරියක් පරීක්ෂා කරලා බලලා තමයි මේක ලබා දෙන්නේ. මොකද රටේ මහ ජනතාවගේ ආරක්ෂාව තමයි මූලිකම දේ. ඉතින් ඒ නිසා මේ ඔවුන්ගේ අවසරය ලැබුණොත් තමයි අපිට ඒ රටවල් වලින් මේක ගේන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒවත් දැනට ඇත්තටම සාකච්ඡා මට්ටමින් යන්නේ. ඊට අමතරව මම කිව්වා වගේ මේ සඳහා තියෙන ජනාධිපති කාර්ය සාධක බලකායි ලලිත් තිර්තුංග මහත්මයා මේ පිළිබඳව දීපාර්ශ්විකව සාකච්ඡා කරනවා. ඊට අමතරව දැන් අපි දන්නවා ඊට අමතරව තවත් එන්නක් තියෙනවා. ෆයිසර් එන්නද තියෙනවා, අනිත් එන්නක් තියෙනවා. දැන් ඒවා පිළිබඳවත් සාකච්ඡාවල් යනවා. ඉතින් දැනට අපිට ඒ කියන්නේ මෑතකදී මෙන්න තියෙන එන්නත් පිළිබඳව තමයි මම කිව්වේ සීරම් ඉන්ස්ටිටියුට් එකෙන් මිලියන 1.5ක් මේ මාසේ අන්තිමට ලක්ෂ 5කුත් මාර්තු මාසේ මැද ලක්ෂ 5කුත් සමහරවිට මාර්තු මාසේ අග හෝ අප්‍රේල් මුල තව ලක්ෂ 5කුත් එන්න තියෙනවා. සමහරවිට මේවා මීට කලින් එන්න පුළුවන්. එතකොට මේ එන ප්‍රමාණය අනුව තමයි අපේ මේ එන්නත් කරන වැඩපිළිවෙල ඔක්කොම ඉස්සරහට සැලසුම් කරන්න වෙන්නේ. ඉතින් ඒ නිසා ඊට අමතරව අපිට දැන් අපි මේ එන්නත ලංකාවට ගේනකොට අපි මේ එන්නත පළවෙනි එන්නත් වාරයේ දීලා දෙවෙනි එන්නත් වාරයේ දෙන්න සැලසුම් කරලා තිබ්බේ සති 4කින්. ඒ වගේම මෙම එක එන්නත් කුප්පියකින් ඩෝසස් 10ක කියන්නේ 10 දෙනෙකුට තමයි මේක දෙන්න පුළුවන් කියලා ඒ කියන්නේ මේ නිෂ්පාදන සමාගම විසින්ම අපිට දීලා තිබ්බේ. නමුත් අපි දැන් මේ එන්නත මීට කලින් පාවිච්චි කරපු රටවල් වල ඒ තියෙන සායනික දත්ත අනුව ඖෂධ නියාමන අධිකාරියෙන් අපිට නිර්දේශ ලබා දීලා තියෙනවා එකක් මෙම සති 4 සති 12 දක්වා යන්න පුළුවන් කියලා දෙවන එක. එතකොට ඒක සඳහා අපේ තියෙන ඇත්තටම බෝන් රෝග පිළිබඳ මේ විශේෂඥ කමිටුවක් ACCD කියලා අපි කියන්නේ. ඒකට ඒකේ නිර්දේශය තමයි අපි ලංකාවේ මේක පළවෙනි ඩෝස් එක දීලා සති 10න් ගහමු. ඒකට අපිට මේ දැන් අපි මම මේක කියන්නේ මේ ලක්ෂ 5න් අපි හිතනකො 2,50,000ක් ගැව්වොත්
අපි ඉතුරු 2,50,000 තියාගන්න ඕනේ ඒ කට්ටියට ඊළඟ ඩෝස් එක දෙන්න. ඒකෝට අපිට ඇත්තටම මේ දැන් කවුරු හරි අහයි දැන් ඔබතුමාලා කොහොමද මේ 1,05,000ම ගහලා ඉවර කරන්නේ කියලා. ඇත්තටම මේ 1,05,000 ගහන්න ඉවර කරන්න පුළුවන් උනේ අපි මේ ඩෝස් එක මේ දුරස්ථභාවය වැඩි කරපු නිසා. ඒක NMR එක සහ ACD එක අනුමත කරපු නිසා. ඊළඟට දැන් මේ 10ක් දෙන්න පුළුවන් වයල් එකේ සමහර ඒ වගේ ඒක අර මැනුෆැක්චරර් මේ වෙන විදිහට තව එක ඩෝස් එකක් දෙන්න අවස්ථාවක් තියෙනවා සමහර ඒවාට. ඉතින් ඒ සඳහාත් අපිට ඇත්තටම ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ ACCD ගේ අවසරය ලබා දුන්නා. එතකොටත් අපිට යම්කිසි ප්‍රමාණයක් තව වැඩිපුර කට්ටියකට මේක ලබා දෙන්න පුළුවන්. ඒ සඳහා අපිට ඇත්තටම අවසරය දැන් නෛතික අවසරය අපිට දීලා තියෙනවා. ඒ නිසා අපි ඇත්තටම දැන් ඒක ප්‍රයෝජනට ගන්නවා. ඉතින් ඒ නිසා අපි හිතුවට වැඩිය යම්කිසි ප්‍රමාණයක් තවත් දෙන්න පුළුවන්. ඉතින් මේ කරුණු කාරණා එක තමයි අපි දැන් මේ එන්නත් කරන වැඩපිළිවෙල සැලසුම් කරගෙන යන්නේ. ඉතින් මේක මේ අපි ඇත්තටම පිටින් දකින වාගේ මේ ඊටාත්ම මේ සරල වූ දෙයක් නන් නෙවෙයි. මොකද අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් සමිත කිව්වා වගේ අපි දැන් මේ ග්‍රාම නිලධාරී කොට්ටාශ ටික අපි තෝරාගත්තේ පහුගිය මාස ගානකම වැඩිපුරම රෝගීන් වාර්තා වෙන ප්‍රමාණය බලලා. එතකොට ඊළඟට කොළඹ දිස්ත්‍රික්කය අපි තෝරාගත්තේ ඇයිද කියලා අහුවොත් මෙතුමා කිව්වා වගේම අපි දන්නවා දැනට මේ අපි වාර්තාවේ තියෙන රෝගීන් ප්‍රමාණය වැඩිපුරම ප්‍රමාණයක වාර්තා වෙලා තියෙන්නේ කොළඹ ඒ කියන්නේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කොට්ටාශය සහ කොළඹ මහනගර සභාව ප්‍රදේශය. ඊළඟට තියෙන්නේ ගම්පහ. ඉතින් එතකොට මේ ප්‍රදේශ වලින් තමයි අපි රටේ අනිත් තැන් වලටත් මේක ගෙනියන්නේ. එතකොට අපි මොනාහරි මේක පාලනයක් ගන්න ඕන අපි ඉස්සෙල්ලා මේ ප්‍රදේශ දෙක සහ කළුතර දිස්ත්‍රික්කය අපි පාලනය කරලා ඉන්න ඕනේ. ඉතින් ඒ අනුව තමයි අපි මේ තීරණයට එළඹියේ. එතකොට අපි ඉස්සෙල්ලා මෙතන කොළඹ දිස්ත්‍රික්කය කියන්නේ මහනගර සභාව සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කොට්ටාශයයි ඊළඟ ගම්පහයි ඊට පස්සේ කළුතරයි ඉවර කළා තමයි අපි රටේ අනිත් ප්‍රදේශ වලට යන්නේ. ඉතින් එතකොට මේක දැන් අපි හිතන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයක ග්‍රාම නිලධාරී වසමකට මේ එන්නත දෙනවා නම් මේකේ සංකීර්ණ ක්‍රියාවලියක් තියෙන්නේ. දැන් අපි ගාව ඇතරම ඒ ග්‍රාම නිලධාරී වසම් වල ඉන්න අවුරුදු මහජනතාවගේ නම් ලිස්ට් එක අපි ගාව තියෙනවා. දැන් අපි ඒ නම් ලිස්ට් එක අපි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට ලැබෙන්න සලස්සලා ඒ මගින් ඒ ඉන්න අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂක හෝ නැත්නම් පෞල් සෞඛ්‍ය සේවිකාවගේ අතට ලැබෙන්න සලස්සන විදිහට එතුමිය ඒගොල්ලන් දන්නවා මෙන්න මේ කට්ටිය තමයි මගේ මේ ග්‍රාම සේවා නිලධාරී කොට්ටාශයේ ඉන්නේ කියලා. එතකොට ඒ අදාළ ග්‍රාම සේවක මහත්මයා ඉන්නවා. එතකොට අපි දැන් මේ ඉස්සරහට එන වැඩ පිළිවෙල ගැන මම කියන්නේ. ඒකට අපි වැක්සින් එන දවසකට අපි කියනවා මෙන්න ඕගලන්ට මෙන්න මේ දවසේ අපි වැක්සින් එවනවා. එතකොට මෙන්න මේ කට්ටියට මෙන්න මේ කාණ්ඩයට එන්නත් කරන්න ලෑස්ති වෙන්න. එතකොට අපි ඉන් ඇඩ්වාන්ස් ඒගොල්ලන්ට කාලයක් දෙනවා. නැත්නම් මිනිස්සු සමහරවිට දැන් මේ ඇත්තටම මේ අපි මේ දවස් ටිකේ අපි දැකපු දෙයක් තමයි සමහර කට්ටිය වැඩට යනවා. එතකොට ඒ කට්ටිය මිස් වෙන්න chance එකක් තියෙනවා. එතකොට අපි වීකෙන්ඩ් එකේ කට්ටිය වැඩි මොකද ගෙවල් වල ඉන්නවා. ඉතින් එතකොට අපි දැන් ඉන් ඇඩ්වාන්ස් අපි මේක කිව්වම ඒගොල්ලන් දන්නවා ඒගොල්ලන්ට වැක්සින් එක ගහන්න තියෙන දවස්. එතකොට අඩුම ගානේ වැඩට යන එක්කෙනෙක් නම් නිවාඩුවක් දාලා ගෙදර ඉඳලා හරි වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ඒ ඇත්තට මේ වැඩ පිළිවෙල අපි සකස් කරලා තියෙන්නේ. එතකොට අපි එන වැක්සින් එන පිළිවෙලත් එක්ක අපි මේක සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හරහා ඒ කොට්ටාශ මට්ටමට අපි රැගෙන යන බලාපොරොත්තු වෙනවා. ඉතින් දැන් මෙතුමා කිව්වා වගේ අපි අර දැන් මේක වැක්සින් එක ප්‍රයොරිටයිස් කරන්න ගියාම ලොකු ප්‍රශ්නයක්. දැන් මේක ඉල්ලීම් වැඩි. ඒ කියන්නේ අපිට ලක්ෂ 5 වගේ නෙමෙයි මං හිතන්නේ මිලියන 5ක විතර ඉල්ලීම් තියෙනවා. ඉතින් නමුත් ඇත්තටම අපි කරේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සේවය කරන අය මොකද මේගොල්ලන් ඩිරෙක්ට්ලි ලෙඩ්ඩුත් එක්ක හැන්ඩල් කරන නිසා ඒ වගේම අනිකුත් පෞද්ගලික රෝහල් සහ ඒ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන විල්නායත් ඊළඟ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සහ අනිකුත් මේවා ඊළඟට ඇත්තටම අපි කියනවා නම් ග්‍රාම සේවක මහත්තයාලා ඒගොල්ලන්ුත් මේකේ මොකද ඒගොල්ලන් තමයි මේක ඩිරෙක්ට්ලි මේවා කරන්නේ. ඉතින් අපි ඊළඟ වැක්සින් ලෝඩ් එකෙන් අපි එන ප්‍රමාණයෙන් අපි ඒගොල්ලන් දෙන්න බලාපොරොත්තු වෙනවා. ත්‍රිවිධ හමුදාවෙත් මම හිතනවා අපි ඔක්කොටම දී ගන්න අපිට බැරි වුණා.
අපි ඊළඟ තියෙන එකෙන් ඒගොල්ලන්ට අපිට අවස්ථාව දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. හොඳයි එතුමාලා සඳහන් කරන විදිහට මේ මොහොතේ මෙතරම් ඉක්මනට කොවිඩ් සඳහා ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබා ගන්න පුළුවන් වෙච්ච එක නිෂ්පාදනය කරන්න පුළුවන් වෙච්ච එක ලෝකයේ ලැබපු ජයග්‍රහණයක්. මේක යම් මට්ටමකට පාලනය කරගන්න පුළුවන් වුණොත් රට ලබන ජයග්‍රහණයක්. ඒ වෙනුවෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ රාජතුමත් සඳහන් කළා වගේ සිංහල හින්දු අලුත් අවුරුද්දට කලින් මිලියන 2.3ක විතර ප්‍රමාණයක්වත් අඩුතරමේ එන්නත් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. 1.5යි මේ දෙක ලැබුණු 5යි මිලියන 2.3ක් කියනවා. හොඳයි ඉතින් අපි තවදුරටත් මේ මොහොතේ සහ ඉදිරියේ වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කරමු. ඊට කලින් අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. හොඳයි අපි අද ඉරිදා අයබෝවන් පළමු හොරාවේ සාකච්ඡා කරමින් ඉන්නේ මේ වන විට රට තුල ක්‍රියාත්මක වන කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන පිළිබඳව, එන්නත් කරන වැඩසටහන පිළිබඳව, ඒ සඳහා ඉදිරියේ තියෙන බලාපොරොත්තු පිළිබඳවත් අපි කතා කළා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා සහ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ වෛද්‍යතුමත් එක්ක අපි කතා කරමින් හිටියේ. සමිත ගිනිගේ වෛද්‍යතුමා දැන් අර අපි දුරුමත කියන පැත්තටත් අවධානය යොමු කරවතින් ලෝකය එන්නත ලැබෙනකන් බලන් හිටියට ඇතැම් අයට තියෙන යම් යම් ගැටලු නිසා ඇතිවන තත්ත්වයනුත් අපි දැක්කා. අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්, පසු ආබාධ ඇති වෙන්න පුළුවන්. මේක ඉන්දියාවෙන් ගෙන්නපු එන්නතක්. මත්ද්‍රව්‍ය භාවිතා කරන අය ලබා ගත්තොත් ඔවුන්ට වෙන සංකූලතා මතු වෙන්න පුළුවන්. මෙවැනි කාරණා රාශියක් සාකච්ඡා වෙනවා. ඒ පිළිබඳව අපිට දෙන්න තියෙන පිළිතුර මොකක්ද? එකින් පටන් ගන්න මතර මේක ඔබ කිව්වා මේ නිෂ්පාදනය කරන රට පිළිබඳ ප්‍රශ්නයක්. නෑ මම ඒ පිළිබඳ කිසිම සැකයක් ඇති කරගත යුතු නෑ. මේක ඇස්ට්‍රාසෙනිකා කියන ආයතනය ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකත් එක්ක එක්කහුව වෙලා තමයි මේක සොයා ගැනීම කළේ. මේ එන්නත සොයා ගැනීම කළේ. නමුත් ඔවුන්ට ඒ ඇස්ට්‍රාසෙනිකා කියන ආයතනයේ පමණක් උන්ගේ නිෂ්පාදන ධාරිතාව සීමා සහිත හින්දා ඔවුන්ට විතරක් මේක නිෂ්පාදනය කරන්න බැරි හින්දා ඔවුන් වෙන මේ සමාගම් කීපයකට ඔවුන්ගේ අධිශය ඇතුලේ මේක නිෂ්පාදනය කිරීමේ බලය පවර්ලා තියෙනවා. ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ වෙන සමාගමක මේක නිෂ්පාදනය කරාට අර මූලිකව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයත් ඇස්ට්‍රාසෙනිකා ආයතනයත් ප්‍රමුඛව ඒකර පරීක්ෂණ ප්‍රතිඵල වන ඒ නිර්ණායක ප්‍රමිතියට යටත්ව තමයි ඒ හැම නිෂ්පාදනයකම නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒ අනුව තමයි ඉන්දියාවේ සීරම් ඉන්ස්ටිටියුට් කියන ආයතනයට මේක ලැබෙන්නේ. ඉතින් සීරම් ඉන්ස්ටිටියුට් කියන ආයතනය ගත්තොත් මේක ඉන්දියාවට අදර ලෝකේ මම හිතන්නේ තියෙන මේ ධාරිතාව ගත්තම මුගක් දියුණු රටවල් වල තියෙන මොකද එන්නත් නිපදවීමේ හැකියාව තියෙන්නේ දියුණු රටවල් කීපයකට පමණයි. ඉන් පරිබාහිරව තියෙන්නේ තුන්වෙනි ලෝකේ රටවල් කියන්නේ දියුණු වෙමින් පවතින රටවල් වල තියෙන ඉන්දියාව ලොකු බලවතෙක් ලෝකේ ඒ එන්නත් නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙන වියට්නාමයේ වගේ රටවල් කීපයකට පමණයි. නම් දැන් ලෝකෙම ගත්තම අද ලෝකෙම ළමා එන්නත් කරන වැඩසටහනේ නිෂ්පාදනය කරන සමස්ත ප්‍රමාණයෙන් 60% විතර නිෂ්පාදනය කරන්න ඔය කියන ඉන්දියාවේ සීරම් ඉන්ස්ටිටියුට් කියන ආයතනේ. අපි ගත්තත් අපේ රටේ මම රටක් විදියට ළමා ප්‍රතිශතකරණ වැඩසටහනේ ඉහළම මේ ඵල ප්‍රයෝජන ලබාගත්තු රටයි කියන අපි සමහර රෝග රටෙන් තුරන් කරලා තියෙන සරම්ප, රුබෙල්ලා, නවජන්ම පිටගැස්ම මේ හැම දෙයකම මූලිකව එන්නත් අපි මිලදී ගත්තේ අපේ ජාතික ප්‍රතිශතකරණ වැඩසටහනට පහුගිය අවුරුදු 30-40ක කාලයක් මූලිකවම ඔය කියන සීරම් ඉන්ස්ටිටියුට් කියන ආයතනය. ඉතින් ඒකින්ද රටක් විතර අපේ මුළු ප්‍රතිශතකරණ ඉතිහාසයේම කිසිම දවසක කිසිම එන්නතක් මේ කියන්නේ ක්වොලිටි ෆේල් එකක් ඒ කියන්නේ ප්‍රමිතිය අසාර්ථක වීමක් කිසිදු දවසක වාර්තා වෙලා නැහැ. ඉතින් ඒ හැම දෙයකින්ම ගම්මේ වෙන්නේ ඒ සීරම් ඉන්ස්ටිටියුට් කියන සමාගම නිෂ්පාදනය කරන මේ නිෂ්පාදන ක්‍රියාවලියත් ඒ අතර ප්‍රමිතිය පිළිබඳ කිසිදු ගැටලුවක් නැහැ කියන එක. ඉතින් ඒ ගැන කිසි කෙනෙක් සැකයක් ඇති කරගත යුතු නැහැ. ඒක පළවෙනි එක. අනිත් එක දැන් අතුරු ආබාධ ගැන කතා කරගත්තම එන්නතක් ගත්තම අපිට විශේෂ අංශ දෙකක් තියෙන. එකක් තමයි ඒකේ මේ එෆිකසි එක. ඒ කියන්නේ ඒකෙන් ලෙඩේ බලක්වන්න තියෙන හැකියාව තමයි වැදගත්ම සාධකය. ඊට පස්සේ වැදගත්ම සාධකය තමයි ඒ එන්නතේ තියෙන ආරක්ෂිත භාවය. අපි කියන්නේ තියෙන අපි කියන සේෆ්ටි කියන පැත්ත. ඉතින් දැන් මේ එන්නත ගත්තම අපිට ලෝකෙටම තිබුණ ප්‍රශ්නේ තමයි දැන් අනිත් එන්නත් අපි භාවිතයට ගන්නකොට ලක්ෂ ගාණක් ඒක පාවිච්චි කරලා භාවිතා කරලා අපිට යම්කිසි සාක්ෂි තියෙනවා ඒකේ මේ භාවිතය පිළිබඳ. නමුත් මේක අලුත් එන්නතක් වීම තුළ හැම රටකටම මුලින් තිබිච්ච අභියෝගය තමයි ඒ පිළිබඳ අතුරු ආබාධ පිළිබඳව තියෙන අත්දැකීම් යම් ප්‍රමාණයකට සීමා සහිත වීම. නමුත් ඒක කරන්න දෙයක් නැහැ. පවතින තත්ත්වය අනුව ඒක යම්කිසි අභියෝගයක්. නමුත් මේ එන්නත දැන් ගත්තම ඇතරේ තිබිච්ච ඒ ලෝකේ මේ පරීක්ෂණ කරලා තිබිච්ච දත්තයන් අනුව මේකේ ආරක්ෂිත භාවය පිළිබඳ ගැටලුවක් තිබුණේ නැහැ. දැන් මේ වෙනකොට මොකද මේක භාවිතයට දෙන්න ඉස්සර අපේ ඖෂධ නියාමන අධිකාරියත් මේ හැම අංශයක් ගැනම ඉතාමත් තීක්ෂණ විදියට මේ විශ්ලේෂණයක් කරලා තමයි භාවිතයට අවසර
දුන්නේ. දැන් ඊට අමතරව මේ වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානයත් මේ AstraZeneca මේ නැත්නම් Covishield කියන එන්නතට මේ හදිසි අවස්ථාවේදී භාවිතා කිරීමේ අවසරය දීලා තියෙනවා. ඒ කියන්නේ අපේ නියාමන අධිකාරිය දීප එක තවදුරටත් තහවුරු වීමක් ඒ තුලත් වෙලා තියෙනවා. තව ඊට අමතරව රටවල් 10කට වඩා වැඩි ප්‍රමාණයක මේ AstraZeneca එන්නත භාවිතා කරන්න ඒවයි නියාමන අධිකාරීත් අවසර දීලා තියෙනවා. මේ හැම දෙයකින්ම අපිට ඒකේ ආරක්ෂිත භාවයත් efficacy එක ගැන තියෙන මේ සහතිකයක් තමයි මේ ලැබෙන්නේ. අනිත් එක තමයි ඕනෑම එන්නතක මේ එන්නත සම්බන්ධයෙන් නෙමෙයි ඕනෑම එන්නතක යම් අතුරු ආබාධ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒක වළක්වන්න බෑ. අපි දන්නවා දැන් අපේ ළමයින්ට අපි එන්නත් කරනවා ලක්ෂ ගාන මාසයකට ලංකාවේ දරුවන්ට ලක්ෂ 2.5ක් ලක්ෂ 3ක් විතර එන්නත් ලබා දෙනවා. ඒක අකණ්ඩව සිද්ධ වෙන ක්‍රියාවලිය. ඉතින් අපි දන්නයි දරුවන්ට එන්නත් ලබා දුන්නත් යම් අතුරු ආබාධ ප්‍රමාණයක් මේ සිද්ධ වෙනවා. ඉතින් මෙතනදිත් වෙන අතුරු ආබාධ ගත්තම දැනට මේ වාර්තා වෙන්නේ බොහෝ විට සුළු අතුරු ආබාධ. ඒ සුළු අතුරු ආබාධ ඇතිවීම සාමාන්‍ය දෙයක්. මොකද ඒකෙන් අදහස් වෙන්නේ දැන් අපි එන්නතක් කියලා දෙන්නේ බාහිර දෙයක් ශරීරයට ඇතුල් කිරීමක්. ඉතින් එතකොට වෙන්නේ ඒකට ප්‍රතිචාර දක්වන්න අපි ප්‍රතිශක්ති කරන මේ ප්‍රතිශක්ති පද්ධතිය ඒ තුලින් ඒකට ප්‍රතිශක්තිය ඇතිවීම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒතර ඒ ක්‍රියාවලියේදී ශරීරයේ ක්‍රියා කරන විදිහක් තියෙනවා. ඉතින් ඒක ප්‍රතිඵලයක් හැටියට තමයි මේ එන්නත ගත්තට පස්සේ උණ ගතිය ඇඟපත රිදෙන එක මේ නැත්තම් මේ ආහාර ගැනීමේ අපහසුාවක් සමහර වෙන්න පුළුවන්. තම ඔව් ඒ කියන්නේ එහෙම නැත්තම් මේ එන්නත විද්ද තැන රතු වීම සමහරගේ වේදනාව මේ සමහරට එතන කසන ගතියක් ඒ වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒක අසාමාන්‍ය දෙයක් නෙමෙයි. ඒක සාමාන්‍ය දෙයක්. ඒක මේ එන්නතට විතරක් නෙමෙයි ඕනෑම එන්නතකට සිද්ධ වෙන දෙයක්. ඔක වෙනස තියෙන්නේ අපි බොහෝ විට අපි එන්නත් දෙන්නේ කුඩා දරුවන්ටනේ. ඒ කුඩා දරුවට මේක කතා කරලා ප්‍රකාශ කරන්න බෑනේ. මගේ ඇඟ රිදෙනවා මට මෙතන රිදෙනවායි කියන එක. අපි දන්නවා ළමයි ඉන්න අය දන්න තියෙන්නත් කරනින් පස්සේ දරුවගේ හැසිරීම කොහොමද වෙනස් වෙන්නේ ඒ ටික වෙනවා. දැන් මේ වැඩි හිටියෙකුට දුන්නාම ඉතින් ඒක අර ප්‍රකාශ වෙන විදිය ඊට වඩා මේ වැඩි වෙන්න පුළුවන්. නමුත් ඕක අසාමාන්‍ය දෙයක් නෙමෙයි. මේ එන්නතෙන් පස්සේ ඒ ඇති වෙන උණ රෝගී තත්ත්වය ඇඟපත රිදෙන එක සමහරලාට මේ විඩාපත් ගතිය ඒ තත්ත්වයේ තියෙන එක දවසක් හමාරක් කියලා ඇරලා යනවා. ඉතින් පැන්ඩෝල් වගේ දෙයක් අරගත්තම ඒක වෙනවා. ඒක ගැන බිය වී යුතු කාරණයක් නෙමෙයි. ඒක සාමාන්‍ය සිද්ධියක්. ඒක අදහස් වෙන්නේ තමුන්ට එන්නත තමුන්ගේ ශරීරය තුළ ක්‍රියා කරලා තමුන්ගේ ශරීරය තුළ ප්‍රතිශක්තිය ඇති වෙනවයි කියන එකේ එක ලක්ෂණයක් තමයි ඒක. ඉතින් ඒක කිසිම බිය යුතු කාරණයක් නෙමෙයි. සමහර ඒක මේ අය මේක වුණාට වඩා එක්සැජරේට් වැඩි මේකකින් ප්‍රකාශ කරනවා මේක මේ එන්නත ගත්තම අමාරුයි කියන එක. ඒක සාමාන්‍ය තත්ත්වක ඕනෑම එන්නතකට අපි බලාපොරොත්තු වෙන දෙයක්. ඉතින් අත කලාතුරකින් ඕනෑම එන්නතකට අපි දන්නවා මේ සීරියස් ඒ කියන්නේ උග්‍ර අතුරු ආබාධ ඇතිවීමේ ඉඩකඩක් තියෙන්නට පුළුවන්. දැන් අපි දන්නා කලාතුරකින් ඕනෑම එන්නතකට ලක්ෂයකට එකක් විතර අසාත්මිකතාවයක් වේදයක් ඇති වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය බලාපොරොත්තු වෙන තත්ත්වයක්. ඒකයි අපි එන්නත දෙන තැන වෛද්‍යවරයෙක්ව තියලා ඒ අවශ්‍ය උපකරණ එහෙම තත්ත්වයක් ආවොත් ඒක මැනේජ් කරන්න පුළුවන්. මේ ඖෂධ හැම දෙයක්ම තියෙන තැනක තමයි මේ එන්නත් කරන්නේ කරන්නේ. ඒක සාමාන්‍ය දෙයක්. ළමයින්ගේ එන්නත් කරන වැඩසටහනෙත් ඒක ඒ විදිහටම තමයි සිද්ධ වෙන්නේ. මොකද ඒ ළමා එන්නත් කරන වැඩසටහනෙත් කලාතුරකින් අපි මේ වගේ අත්දැකීම් දකිනවා. නමුත් ඒක අපි කළමනාකරණය කරලා තියෙනවා. ඉතින් මෙතනත් ඒකට සූදානමින් තියෙනවා හැම තැනකම. හැබැයි දැන් වෙනකොට අපි ලක්ෂ 3කට වඩා වැඩි ප්‍රමාණයක් එන්නත් කරන්නේ කළා. හැබැයි තාම කිසිදු මේ ඒක හොඳ තත්ත්වයක් කිසිදු උග්‍ර මේ අසාත්මිකතාවයක් එවැනි තත්ත්වයක් තවම මේ එන්නතට වාර්තා වෙලා නැහැ. ඉතින් ඒක හොඳ සාධනීය තත්ත්වයක්. හැබැයි එහෙමයි කියලා අපිට ඒ සූදානම කිසි විදියකටවත් අඩු කරන්න බෑ. මේ සූදානම අපි ක්‍රියාවලියක ඉන්නේ. නමුත් මේ තවම මේ ලක්ෂ 3ක් දීලත් අපේ අත්දැකීම් අනුවත් කිසිදු උග්‍රහෙම මේ රෝගී තත්ත්වයක් මේ එන්නතෙන් පස්සේ තවම වාර්තා වෙලත් නැහැ. ඒක ඉතින් හොඳ සාධනීය තත්ත්වයක්. ඔව් තව සමහරුන් අර මේ මත්පැන් භාවිතා කරන අය මේ එන්නත ලබා ගැනීම ගැන තව රාවයක් තියෙනවා විශේෂ මෛත්තුමා. ඔව් නෑ ඒක ගැන කියන්න ඕනේ මෙහෙමයි. දැන් කොහොමත් මත්පැන් දුම්මැටි කියන එක ගැන අපිට අනුමත කරන්න බෑ සෞඛ්‍ය අංශයක් ඉදිරියට. ඒක අනිවාර්යයෙන්ම මේක හොඳ පුරුද්දක් නෙමෙයි. එහෙම කරන කෙනෙක් අනිවාර්යයෙන්ම ඕනෑම රෝග තත්ත්වයකට වැඩිපුර මේ ගොදුරු වීමේ අවදානමක් තියෙනවා. ඒ තුලින් තමගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීමකුත් සිද්ධ වෙනවා. ඉතින් එතකොට වෙන්න පුළුවන් දැන් සමහරවිට නිරෝගී කෙනෙක් එහෙම මත්පැන් මේ මත්ද්‍රව්‍ය පාවිච්චි නොකරන කෙනෙකුට මේ එන්නත දුන්නොත් ඔහුගේ ප්‍රතිශක්තිකරණ වැඩසටහන ඌට ලැබෙන ප්‍රතිශක්තියයි
මේ පුරුදු වලට ඇබ්බැහි වෙලා තියෙන කෙනෙකුට අර නිරෝගී පුද්ගලයාට ලැබෙන උපරිම ප්‍රතිලාභ නොලැබෙන්න පුළුවන්. මොකද ඔහුගේ ඒක මේ එන්නතේ වර දකින්න නෙමෙයි. ඔහුගේ මේකට ඇබ්බැහි වීම තුල මත්ද්‍රව්‍ය මේවට ඔහුගේ කොහොමත් මේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මේ උපරිම මට්ටමින් ක්‍රියා නොකිරීම ප්‍රතිඵලයක් හැටියට. ඒක ගැටලුවක්. නමුත් මේ අනිවාර්යයෙන්ම විශේෂයෙන් මේ කණ්ඩායම් වලට රෝගයේ පැතිරීමේ අවදානමත් වැඩි. රෝගය ඇති වුණොත් ඔවුන්ට මේ සංකුලතාවලට යෑමේ අවදානමත් වැඩි මේ මත්ද්‍රව්‍ය පානය කරන කටට. ඒක නිසා ඔවුන් අනිවාර්යයෙන්ම එන්නත ලබා ගන්න කියන්නේ උන් ඒ නිස වයසට ගැලපෙන ඒ කාලයට ඒ ප්‍රදේශවලට දෙද්දී ඔවුන් අනිවාර්යයෙන්ම එන්නත ලබා ගත යුතු වෙනවා. මොකද ඔවුන්ට අනිත් අයට වඩා රෝගයට තියෙන අවදානමත් වැඩි. හැබැයි ඔවුන්ට අර අනිත් අයට වඩා අර මතවාදයක් ඇතුළත තියෙන ඔවුන්ට උපරිම ප්‍රතිලාභ එන්නතේ උච්චතම මට්ටම නොලැබෙන්න පුළුවන්. එහෙම කියලා හරියන්නේ නැහැ. උනුත් ඒක ලබා ගත යුතුයි. අනියත බයක් ඇති කරගත යුතු නැහැ. ඒ කියන්නේ ඒකෙන් අදහස් කරන්නේ අනිවාර්යයෙන්ම මේ දුම්මැටි මත්ද්‍රව්‍ය පානය අනිවාර්යෙන් නතර කළ යුතුයි. ඒක කිසි ගැටලුවක් නැහැ. නමුත් දැන් එහෙම පානය කිරීම හින්දා මේ එන්නතෙන් වෙන කිසිදු අතුරු ආබාධයක් අහිතකර තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. නමුත් මේ එන්නතෙන් තමුන්ට ලැබෙන්න තියෙන ඵල ප්‍රයෝජන උපරිම මට්ටමින් නොලැබෙන්න පුළුවන්. මෙහෙම කරයි කියලා එන්නතෙන් තමුන්ට කිසිම මේ අහිතකර තත්ත්වයක් විශේෂයෙන් ඇති වෙන්නේ නැහැ. හොඳයි අපි අවසාන වශයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා අපිට මිනිත්තු 2-3ක කාලයක් තියෙනවා. පොදුවේ ලබා දෙන්න පුළුවන් පණිවිඩයක් අපි ලබා දෙමු. විශේෂයෙන්ම නව ප්‍රභේදයන් පිළිබඳව සාකච්ඡා වෙනවා. නමුත් වැඩ කටයුතු සාමාන්‍ය ආකාරයකට නව සාමාන්‍ය යටතේ සිද්ධ වෙනවා. අපි පොදුවේ ඒ කාරණා ගැනත් හිතලා පොදු පණිවිඩයක් ලබා දෙමු. ඔව් ඇත්තටම නව ප්‍රභේදයන් දැන් අපේ රටේ අපි කියුවේ ඇත්තටම UK වේරියන්ට් එක අපේ නිරෝධායන මධ්‍යස්ථාන වලින් සහ ස්ථාන 3කින් අපිට හම්බුණා. නමුත් ඇත්තටම දැන් මේ UK වේරියන්ට් එක කියන එක මේ දැන් මහා බ්‍රිතාන්‍ය විතරක් නෙවෙයි. ඒක දැන් රටවල් 80 ගානකට පැතිරලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම දැන් UK වේරියන්ට් එක නෙවෙයි. ඒක දැන් ලෝකෙ පුරාම පැතිරලා තියෙනවා. එතකොට අපිට මේක කියන්නේ ලෝකෙ කොයි රටෙන් ආවත් අපි මේ වේරියන්ට් එක හරිය නැත්නම් දැන් අපි දකුණු අප්‍රිකාවෙත් එකක් තියෙනවා. බ්‍රසීලෙත් තව එකක් තියෙනවා. ඒ නිසා මේක ඕනිම වෙලාවක මේක ඇත්තටම වෙනසක් එන්න පුළුවන්. ඒ නිසා අපි අර කිව්ව විදියට හැම වෙලේම මේ අපි කියන කියන්නේ නිරෝධායන නීති රීතියේ විදියටම අපිට දිගටම කරගෙන යන්න සිද්ධ වෙනවා. මොකද අපිට දිගින් දිගටම ඉල්ලීම් එනවා මේ නිරෝධායන කාල සීමාවල් 14 අඩු කරන්න අර මේ කියලා. නමුත් ඇත්තටම අපි මේ විදිහට මේ පාලනයට ඇත්තටම නතු වෙලා යන්නේ මේ හේතු නිසා. ඉතින් සමහරවිට අපිට මහ ජනතාවගෙන් හරියට මැසිවිලි තියෙනවා අපි අපේ නීති රීතියත් හදායි අරවයි මේවයි කියලා. ඇත්තටම ඒකේ අනිත් පැත්තයි බලන්න ඕනේ. අද රට මේ විදිහට තියෙන්නේ මෙන්න මේ නීති නිසා. නැතු අපි ඇත්තටම මහ ජනතාව තලා පෙලන්න දාපු එක නීති රීතියක්වත් නෙමෙයි මේවා. ඉතින් අපි මේ සියලු දේ පිළිබඳ අවබෝධයකින් තමයි මේක වැඩ කටයුතු කරන්නේ. ඊළඟට මම හිතන්නේ මම අවසාන වශයෙන් කියන්න ඕනේ දැන් අපි මේ කොළඹ දිස්ත්‍රික්කයේ අපි මේ ඊ타මත්ම කොළඹ සහ ගම්පහ අවදානම් සහිත ග්‍රාම සේවා අවසම්ටයක් විතරයි අපි මේ තෝරගෙන මේ ප්‍රත්‍යක්ෂ වැඩපිළිවෙල ආරම්භ කරේ. එතකොට අපි එතනින් එහාට මම කිව්වා අපි දැන් ඊළඟට එන වැක්සින් පිළිබඳව අපි වැඩපිළිවෙලක් තියෙනවා. එතකොට ඒක අපි අතනම ආරම්භ කරනකොට අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අවුරුදු 60 සහ 60ට වැඩි අපේ වැඩිහිටියන්ගේ. ඊට පස්සේ තමයි අපි අනිත් කාණ්ඩ වලට එන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද අපේ මූලික අරමුණ මේකෙන් සිද්ධ වෙන මරණ සංඛ්‍යාව අඩු කරගන්න. සමිත කිව්වා වගේ මේකේ අර ප්‍රචාරය කියන්නේ රෝගය වෙන කෙනෙකුට යෑමත් වළක්ව ගන්න ඕනේ. නමුත් මම හිතනවා අපි මූලික අරමුණ වෙන්නේ අපි ඒක අපේ මුල් ප්ලෑන් වල තිබෙත් ඒ විදිහටමයි අපි ඒකටම ආපහු යනවා. ඊට පස්සේ අනිත් වයස් කාණ්ඩ වලට අපි එනවා. ඒකට කොළඹ දිස්ත්‍රික්කය ඉවර කරලා අපි ගම්පහ ඊළඟට කළුතර එහෙම තමයි අපි යන්න බලාපොරොත්තු. ඊළඟට වැඩියෙන්ම වාර්තා වන දිස්ත්‍රික්ක තියෙනවා රට ඇතුලේ ගත්තොත් ඒ සඳහා තමයි යන්නේ. මොකද අපිට වැක්සින් ගොඩ ආවොත් අපිට මුළු රටේම ඒක බෙදලා යවන්න පුළුවන්. නමුත් අපි එන විදිහට ප්‍රයොරිටයිස් කරලා තමයි යවන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා මේ වැක්සින් එක ගැන ඇත්තටම අනියත බියක් ඇති කරගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. අපි ඔක්කොම විදගෙන ඉන්නේ. අපිට එහෙම ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. ඇත්තටම අපි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඔක්කොම විදගත්ත සමහරුන්ට සමිත කිව්වා වගේ පොඩි ආබාධ තිබුණා. ඒවා වැක්සින් එක නිසා එන දේවල්. ඒ අර වෙන කිසිම ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ. මේක
ඉන්දියාවේ හදනවද කොහෙද හදනවද කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක ඇත්තටම AstraZeneca ආයතනයෙන් ඒ ලෝකේ හැමතැනම ප්ලාන්ට්ස් තියෙනවා. ඒගොල්ලන්ට දීලා තියෙනවා හදන්න. ඉතින් ඒ නිසා අපි මේ වැක්සින් එක පිළිබඳව කිසිම අනිතිබයක් මේ තියාගන්න අවශ්‍යතාවයක් නැහැ. වැක්සින් එක සේෆ්. ඒ නිසා තමයි අපිට අපේ ඖෂධ නියාමන අධිකාරියෙන් ඒ සහතිකය දීලා තියෙන්නේ. ඒ නිසා අපි ඉදිරියේදී සියලුම මහ ජනතාව දැනුවත් කරනවා කවද්ද විදින්නේ කොයි එමෝචේරියා එකේද මොන දිනද කියන එක අපිට එන්නත් ඔක ප්‍රමාණය අනුව. ඉතින් මේ සියලු දෙයටම සහයෝගය ඉතාම ඉවසීමෙන් ඉඳලා සහයෝගය ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. රටත් අපිත් බේරගෙන වෛරසයේ ව්‍යාප්තිය පාලනය කරගෙන අපිට සුවපත් දිවියකට ආයමත් බලාපොරොත්තු වෙන මට්ටමට ගමන් කරන්න තමයි මේ සියලු උත්සාහයන්. ඒ වෙනුවෙන් ඔබේ සහයෝගය, ඔබේ දායකත්වය සහ ඉවසීමත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා කිව්වා වගේ බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් ඔබේ අවධානය යොමු කරන්න කෙනෙල්ලීමත් එක්ක අපි ඉරිදා අයබෝවන් පළමු හෝරාව නිමවට පත් කරන අපි විශේෂයෙන් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා අසෙල් ගුණවර්ධන වෛද්‍යතුමාට, ඒත් එක්කම වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ විශේෂඥ වෛද්‍යතුමාටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.